යං කිංචි දුක්ඛං සම්භෝති සම්භං පස්ස පච්චයාති අයමේකානුපස්සනා පස්සත්තේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනා එවං සම්මා ද්වයතානුපස්සිනෝ භික්ඛවේ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේසේ අනාගාමීතාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතද වෝච සත්තා තේ සංපස්ස පරේතානං භවසෝතානුසාරිනං කුම්මංග පටිපන්නානං ආරා සංයෝජනකයෝ යේච පස්සං පරිඤ්ඤාය අඤ්ඤාය උපසමේලතා තේවේ පස්සාභි සමයා නිච්ඡාතා පරිනිබ්බුතාති සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අපි මේ සූදානම් වෙන්නේ අපි මේ කරගෙන යන දේශනා මාලාවේ ඊළඟ අංකය. ඒ කියන්නේ 6 වෙනි පරියාය පිළිබඳ යම් විග්‍රහයක් කරගන්න. මේ ද්වේතානුපස්සනා කියන සූත්‍රය තථාගතයන් වහන්සේ එක් කලක දේශනා කරනවා. ඉතින් මේ ද්වේතානුපස්සනා සූත්‍රය අති ගම්බීර සූත්‍රයක්. ගම්බීරත්තා බොහොම ගැඹුරුයි. ශුන්‍යතා පටිසංයුක්ත මේ ශුන්‍යත ධහම පිළිබඳ නිබ්බාන පටිසංයුක්තය පිළිබඳ නිබ්බානය පිළිබඳ කියා දෙන සූත්‍රයක්. ඉතින් මේක අතිශය ගැඹුරු එකක්. අපේ මේ අල්ප ඥාණයෙන් අපිට වැටහෙන ආකාරයෙන් තමයි අපි මේ විග්‍රහය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සූත්‍රය තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා රාත්‍රියක පුන්පෝ දවසක තමයි මේ භික්ෂුන් වහන්සේලා මතා දේශනා කරන්නේ. එහිදී විවිධ පරියායන්ගෙන් මේ ද්වයතාවය දකින ආකාරය, මේ සිතේ ඇති වෙන ද්වයතාවය දකින ආකාරය විස්තර කරනවා. ඉතින් අදට එදිලා තියෙන්නේ මේ 6 වෙනි කොටස වන පස්සය පිළිබඳ තියෙන ද්වයතාවය. ඉතින් මේ පස්සය පිළිබඳ ද්වේතාවය එහෙම නැත්නම් මේ පස්සය පිළිබඳ දහම් පරියාය බොහෝ තැන්වල විස්තර වෙනවා. ඉතින් මේ පස්සය ගැන විස්තර කරනවා නම් බොහෝ කාලයක් විස්තර කරන්න ඕන දහමක්. මක්නිසාද අපේ අල්ප ඥාණයට කෙටියෙන් විස්තර කරන්න අපහසුයි. නමුත් පුළුවන් තරම් කෙටියෙන් සංක්ෂිප්තව ඒ දහම් කරුණු පිළිබඳ යම් විග්‍රහයක් දෙන්න අපි උත්සාහ කරමු. ඉතින් තථාගතයන් වහන්සේ මේ දෙවෙනි පර්යාය වශයෙන් 6 වෙනි පර්යාය වශයෙන් ද්වේතානුපස්සනාවේ මෙහෙම කියනවා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්චයාති අයං ඒකානුපස්සනා. යම් කිසි මේ දුකක් සම්භවය වෙනවා නම් මෙන්න මේ දුක සම්භවය කුමන ප්‍රත්‍යයකින්ද? පස්ස කියන ප්‍රත්‍යයෙන්. පස්සේ මොකක්ද කියන අපි මත්තේ විස්තර කරගනිමු. යම් කිසි තැනක පස්ස කියන ප්‍රත්‍යයක් නම් එතන තමයි දුක. පස්සස්තත්තේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති. මෙන්න මේ පස්සයාගේම ඉතිරිවක් නැතිව යම් කිසි හේකින් නිරෝධ කළ හැකි නම් නත්ති දුක්ඛස්ස සම්භවෝති. දුකේ සම්භවයක් නොමැති බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ පස්සය කියන්නේ මොකද්ද? පස්ස සමුදය, පස්ස නිරෝධය කුමක්ද කියන එක අපි වටහා ගන්නට ඕන. යම් කිසි කෙනෙක් මෙන්න මේ පස්සය කුමක්ද කියන එක වටහාගෙන ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව පස්සේ නිරෝධය කරන මාර්ගයක
යෙදිලා ඉන්නවා නම් තථාගතයන් වහන්සේ කියනවා එවං සම්මා ද්වේතානුපස්සිනෝ භික්ඛවේ භික්ඛුනෝ. මේ ආකාරයෙන් මේ ද්වේතාවය ප්‍රඥාවෙන් දකිමින් ඥානතෝ කියන දැනගන්නවා, පස්සතෝ ඒ ප්‍රඥාවෙන් දැක ගන්නවා, තමන්ගේ ධම්මයෙන් ධම්මචක්කයෙන් දැක ගන්නවා. එවං ද්වේතානුපස්සිනෝ අප්පමත්තස්ස අප්‍රමාදීව ප්‍රමාදයක් නැතුව ආතාපිනෝ කෙලස් ප්‍රහාණය කරන්න තියෙන වැරවීරයෙන් යුක්තව පහීතස්ස ඒ ප්‍රහාණය කරමින් විහෙරතෝ ප්‍රහාණය කරමින් විහරණය කරනවා නම් යම් කිසි භික්ෂුවක් ඌට මෙන්න මේ ප්‍රතිලාභය ලැබෙනවා. මොකද්ද? දින්නම් පලාණං අඤ්‍යතරම් පලං පාටිකංකම්. පල දෙකක් අතුරින් එක්තරා ප්‍රතිලාභයක් ලැබෙනවා. කුමක්ද පළවෙනි ප්‍රතිලාභය? දිත්තේව ධම්මේ අඤ්ඤා. මේ දිට්ඨු දැමියේ මේ ජීවිතයේදීම අඤ්ඤා කියන රහත් ඵලය සාක්ෂාත් කරගන්නට පුළුවන්. සතිවා උපාදිශේෂේ අනාගාමී තාති. යම් කිසි හේකින් යම් කිසි හෝ උපාදි උපදියක් ඉතිරි වුණොත්, ශේෂ වුණොත් ඔහුට අනාගාමී ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ සහතිකයක් දෙනවා. ඉතින් එහෙම දේශනා කරලා මේ ගාථා පාඨයකිනුත් තව ටිකක් ඒක මතු පිටට පෙන්වලා දෙන ආකාරයෙන් යම් කිසි ගාථා පාඨික සජ්ජායනා කරන තථාගතයන් වහන්සේ. ඒ සරලාර්ථය තේසං පස්ස පරේතානං භවසෝතානුසාරිනං. මේ පස්සේට ගැති වෙලා ඒකටම යට වෙලා ඉන්න මේ ලෝක සත්වයා පස්ස පරේතානම් භවසෝතානුසාරිනං. භවසෝතයට වැටිලා ඉන්නේ. කුමග්ග පටිපන්නානං ආරා සංයෝජනක්කයෝ. මෙන්න මේ භවසෝතේ යන අයට කියනවා කුමග්ග පටිපන්න, කුණු පටිපදාවක ඉන්න අය කියලා. මෙන්න මේ කුමග්ග පටිපදාවේ ඉන්නවා නම්, කුණු පටිපදාවේ ඉන්නවා නම් ආරා ඔහු බොහෝ දුරයි කියනවා සංයෝජනක්කයෝ. මේ සංයෝජනයන් දස සංයෝජනයන්ගෙන් මිදෙන්නට. නමුත් යම් කෙනෙක් ඒච පස්සං පරිඤ්ඤාය මේ පස්සය පරිඤ්ඤය කරලා අඤ්ඤාය උපසමේ රතා මේ රහත් ඵලය ලබා ගන්න ඒකට ඇලිලා ඉන්නවා නම් තණ්හාවෙන් අන්න හොට තේවේ පස්සාදි සමයා මේ පස්සය පිළිබඳ අභිඥාවෙන් දැනගෙන ඒ නිරෝධයෙන් නිච්ඡාතා පරිනිබ්බුතෝති නිච්ඡත දෙයක් වශයෙන් නිබ්බුතය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දහම් පාඨයන්ගේ සරල අදහස ඒකයි. ඉතින් මේ පස්සය ගැන තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල විස්තර කරලා තියෙනවා. මේක දිග පරියායක්. අපි සරලව තේරුම් ගන්න උත්සාහ ගත්තොත් පස්සය කියන්නේ කුමක්ද කියලා. සරලවම කිව්වොත් පස්සය කියන්නේ යම් කිසි අරමුණක් කෙරෙහි මේ සිතක් උපදිනකොට කාම ධාතුවේ ඉඳලා ඉහළට සිත කිලිටි වේගෙන යනකොට මේ සිද්ධ වෙන ක්‍රියාදාමයට කියනවා පස්සය. කුමකින්ද පස්ස වෙන්නේ? රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන්. යම් කිසි තැනක රාග එකතු වෙනවා නම්, දෝෂය එකතු වෙනවා නම්, මෝහය එකතු වෙනවා නම් මෙන්න මේකට කියනවා පස්ස හේවත් සම්පස්ස කියලා. එතකොට එහෙම එකතු වෙන්න පුළුවන් ආකාර 6ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ 6 තමයි චක්කු සම්පස්ස. අපි ඇසහරහා යම් කිසි රූපයක් දැකලා ඒ රූපයත් එක්ක රාගයෙන් බැඳෙන්න පුළුවන්. දෝෂයෙන් බැඳෙන්න පුළුවන්, මෝහයෙන් බැඳෙන්න පුළුවන්. මෙන්න මේකට කියනවා සම්පස්ස. චක්කුවෙන් නම් චක්කු සම්පස්ස. කන උපකාර කරගෙන යමක් එක්ක මැදෙනවා නම් ඒකට කියනවා සෝත සම්පස්ස. නාසය උපකාර කරගෙන බැඳෙන යමකට කියනවා ගාන සම්පස්ස. දිව උපකාර කරගෙන යමකට බැඳුනොත් ඒකට කියනවා ජීවා සම්පස්ස. ශරීරය කය උපයෝගී කරගෙන යමකට බැඳුනොත් ඒක කාය සම්පස්ස. මනසත් එක්ක එකතු වෙලා යමකට බැඳුනොත් ඒකට කියනවා මනෝ සම්පස්ස. කුමක්ද මේ යමක් කියලා කියන්නේ?
රාගයෙන් බැඳෙනවා, දෝෂයෙන් බැඳෙනවා, මෝහයෙන් බැඳෙනවා. එතකොට මේක තවදුරටත් විස්තර කරන තථාගතයන් වහන්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සේ. ඇසෙන් රූපයක් දැකලා චක්කු විඥාන කියන ආයතන අවස්ථාව හදා ගන්නවා. මෙන්න මේ අවස්ථාවේ මේ තුන් දෙනාගේ එකතු වීම කියනවා මේක සංගතිය, සමவாய, සම්නිපාතය. මෙන්න මේ තුන් දෙනාව අලවන එකතු කරන ලාටුව වගේ එක තමයි මේ රාගය, රාග සම්පස්සය, දෝෂ සම්පස්සය, මෝහ සම්පස්සය කියන මෙන්න මේ මූලික කරුණු තුන. ඉතින් මෙන්න මේ සම්පස්සය එකවරක් නෙමෙයි, මූලික රාගයෙන් බැඳුනට පස්සේ ඒ කෙරෙහි නැවත ඒ රාගයේ උත්සන්න වෙන ආකාරයෙන් නැවතත් බැඳෙනවා. දෝෂයේ උත්සන්න වෙන ආකාරයෙන් දෝෂ මූලිකව බැඳෙනවා. මෝහය වැඩි දියුණු වෙන ආකාරයෙන් මේක බැඳෙනවා. යම් කිසි කෙනෙක් අස්සාදානුපස්සිනෝ විහරණය කරනවා නම් තණ්හාව වැඩෙමින් මෙන්න මේ රාග දෝෂ මෝහ සම්පස්සයන් වැඩි යනවා. ඉතින් මෙන්න මේ රාග දෝෂ මෝහ සම්පස්සයන්ගේ මේ ධම්මතාවය යම් කිසි හේකින් ඇති වෙනවා නම් අන්න එතනම කියනවා දුක්ඛ කියලා. යං කිංචි දුක්ඛං සම්භූති සබ්බං පස්සපච්චයාති. මක්ඛයින් දෙයට දුකයි කියලා කියන්නේ. මේ ආර්ය මාර්ගයේ යන දැන් හොඳින් වටහා ගන්න ඕන මේ ද්වේතානුපස්සනාව විශේෂයෙන්ම දේශනා කරන්නේ සෝතාපන්න ඵලයට හෝ ඉන්නහා පැත්තේ මාර්ගඵලයක් ලබා ගත්තා වූ අයට ඉන්නහාට මඟ වඩන ආකාරය මේ විස්තර කරන්නේ. ඉතින් මෙන්න මේ මාර්ගයේ ගමන් කරන බ්‍රහ්මචාරී වඩන අයට අනුපස්සනා කරන්න යෝනිසෝ මනසිකාරය කරන්න දෙන කර්මස්ථානයකුයි මේ. එතකොට මෙන්න මේ සෝතාපන්න ඵලයේ හෝ ඉන්නහා පැත්තේ මාර්ගයේ වඩන කෙනෙක් මෙන්න මේ පස්සේ කුමක්ද කියන එක හරියාකාරව වටහා ගන්නට ඕන. ඒක වටහා ගන්නකොට Tamanට වැටහෙනවා මේ පස්සේ කියන්නේම සම්පස්සේ කියන්නේම දුකක් බව. මොකක් නිසාද? යම් හේකින් කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු අවස්ථා දක්වා සිත වැඩුණොත් ඔය මෙතන ගමු කාම ධාතු. මොකද මන්ත ජීවිතේ බහුතරයක් දෙනා කාම ධාතුවේ සිත පතිත වෙලා ඉන්නවා. එතන කාම ධාතුවේ සිත පතිත වෙන්නේ අපි රාගය මූලික කරලා ගත්තොත් මූලික වශයෙන් රාගයෙන්. මේ රාගයෙන් බෙදලා යන කාම ධාතු සිත මුලින්ම රාගයෙන් බැඳෙනකොටම Tamanට අහිමි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පිරිසිදු චිත්ත ස්වභාවය. නිකලෙස් වූ සප්පබාස චිත්තය. මේ නිවන හොයාගෙන යන සුතවත් ආර්ය ශ්‍රාවකයාට තියෙන බාධකයක් තමයි මෙන්න මේ සප්පබාස චිත්තය වඩවා ගන්නට බැරිකම, පවත්වා ගන්නට බැරිකම. සුතවත් ආර්ය ශ්‍රාවකයා පළවෙනි වතාවට සප්පබාස චිත්තය අත්විඳිනවා සෝතාපන්න ඵලයට පත් වෙනකොට. අනුලෝමකාන්තිය සම්මත්ත නියාමයත් එක්ක මේ සප්පබාස චිත්තය එහෙම නැත්නම් විනීවරණ මොහත අත්විඳිනවා. මෙන්න මේ නිබ්බාන සුඛය අත්විඳා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මෙතුවක් කාලයක් මේ රාගයෙන් බැඳි ආස්වාදයක් ගොඩනගාගෙන සතුටක් විඳ තමයි. ඒකේ සතුටක් නැහැ කියලා තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ. නමුත් ඒ කාම සතුටට වඩා ඒ ආස්වාදයට වඩා ඒක මහා අල්ප ආස්වාදයක් කියලා තථාගතයන් වහන්සේ කියනවා. බහු දුක්ඛෝ බහු උපායාසෝ. ඒ කාම ආස්වාදයට වඩා අති උත්තරීතර වූ ශාන්ත ප්‍රණීත ස්වභාවය සුතවත් ආර්ය ශ්‍රාවකයා අත්විඳිනවා. මොහොතකට හෝ යම්කිසි කාලවකවානුවකට මේ සෝතාපන්න ඵලයේදී මෙන්න මේ අත්විඳා වූ ඒ ශාන්ත ප්‍රණීත ස්වභාවය
තමන්ට අහිමි වෙන බව දන්නවා රාග දෝෂ මෝහයන්ගෙන් සම්පස්ස වුණොත්. රාග දෝෂ මෝහ එකතු වුණොත්. මෙන්න මේ හේතුව දන්න නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා වැටහීමක් එනවා යම් හේකින් අස්සය කියන ධම්මතාවය පැන නැග්ගොත් තමන්ට නිවන අහිමි වෙන බව. ඒ නිසා ඔහු දන්නවා පස්සෙන් පැන නගින්නේම පෙර තමන් ආස්වාදයයි සුඛයි කියලා හිතාගෙන හිටියට මොකද ඒක දුකක් බව වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්චයාති. ආස්වාද සුඛයක් හෝ එහෙම නැත්නම් ඒ ලැබුණා වූ ආස්වාදේ නැතිවීමෙන් ලැබෙන දුක හෝ ඒ උපේක්ෂාව ඕනම වේදනාවක්. මේ වේදනාව තුනටම මූලික වෙන්නේ පස්සය. නමුත් මේ වේදනාවෙන් වේදනාත්මකව විඳින සුවයට වඩා ප්‍රඥා ගෝචරව දහම් මැසෙන් වින්දා වූ ඒ ශාන්ත සුවයක් වින්දා වූ සුතවත් ආයි ශ්‍රාවකයාට පස්සය පැනනගින හැම තැනකම දුකක් ඇති බව තව තවත් වැටහෙන්න ගන්නවා. ඒ නිසා ඔහුට ප්‍රඥාවෙන් ඥානයක් එනවා. දහම් මැසෙන් දැක ගන්නවා යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්චයාති කියන මේ ධම්මතාවය. මේ ධම්මතාවයත් එක්ක තවත් ඥානයක් ඔහුට උපදිනවා. ඒ තමයි පස්සස්සතේව අශේෂ විරාග නිරෝධය. යම් හේකින් පස්සය කියන රාග දෝෂ මෝහ සම්පස්සය නිරෝධ වූ තැන ඒ පැන නගින්නේ නැත්තම් අන්න නත්ති දුක්ඛස සම්භවෝති. තවදුරටත් පංච උපාදානස්කන්ධ ලෝක හදන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ ලෝකේම තමයි දුක. මේ රාග දෝෂ මෝහ සම්පස්සයෙන් හැදෙන්නව පංච උපාදානස්කන්ධ. ඉතින් මේ නිරෝධය දකින සුතවත් ආයි ශ්‍රාවකයාට පුළුවන් නිවන කරා තමන්ගේ සිත මෙහෙයවන්න. මේ සප්පබාස චිත්තය කියන්නේ නිවන නෙමෙයි. නමුත් සප්පබාස චිත්තය උපයෝගී කරගෙන උඩ පුළුවන් අමතාය ධාතුව චිත්තං උපසංහරති. අමත ධාතුව දෙසටම හිත වර්ධනය කරගන්න, පරිණාමය කරගන්න. රාග සම්පස්ස වුණොත් සිතේ ඇතිවන්නේ විපරිණාමයක්. ඒ කියන්නේ සිත පහත් තත්වයකට වැටෙනවා. බුණු පබසර ස්වභාවය රාගයෙන් කීටි කරගෙන විපරිණාම පහත් තත්වයට ඇදදමා ගන්නවා. යම් හේකින් රාග දෝෂ මොහ සම්පස්සයන්ගෙන් මිදෙන්න පුළුවන් නම් අන්න සප්පබාස චිත්තයක් ඒ අවස්ථාවේ යහුට ඇති වෙනවා. ඒ සිතට කියනවා ඒවං පරිසුද්ධේ පරියෝදාතේ පිරිසුදු වූ ඕදාත වූ විගත උපක්ඛිලේශ නැති අනංගනේ කාමක විතක්ක ਵਿਚාරයන් නැති බුදු වෙච්ච තමන්ට ඕන ආකාරයට නමා ගන්න පුළුවන් බොහොම පිරිසුදක් තමන්ට ඇති කර ගන්න පුළුවන්. මේකට කියන සප්පාස චිත්තය. මෙන්න මේ චිත්තය තමන් උපදවා ගත්තට පස්සේ සුතවත් ආරි ශ්‍රාවකයාට හැකියාව තියෙනවා ත්‍රිවිද්‍යාව වඩමින් විශේෂයෙන්ම ආසවක්කේ ඥානය වඩා ගනිමින් තමන්ගේ සිත තවදුරටත් පරිණාමයක් ඇති කරගන්න. වස්සග්ග පරිණාමී නිවන දෙසට තමන්ගේ සිත හසුරවන්න. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් දිවි ගෙවනවා නම් ඔහු හැමතිස්සෙම බලන්නේ ආතාපිනෝ අපමත්තස් ආතාපිනෝ පහිතස්. ප්‍රමාදී වෙන්නේ නැතුව කෙලස් ප්‍රහාණය කරමින් ඒ වීරිය යොදමින් කෙලස් ප්‍රහාණය කරමින් ජීවිතය ගත කරනවා. ඉතින් මේ ආකාරයෙන් කෙලස් ප්‍රහාණය කරන ජීවිතය ගත කරන්න නම් සප්පබාස චිත්තය වඩවා ගන්නට ඕන. සප්පබාස චිත්තය වඩවා ගන්නට නම් අඩුම වශයෙන් පළවෙනි ධ්‍යානයටවත් සමවදින්න ඕන. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නිවන් මාර්ග හැටියට ධ්‍යාන වලට සමවදින්න කියලා. ආර්ය ධ්‍යාන වලට සමවැදෙමින් ඒ ධම්ම විතර්කයන් නැති කර ගනිමින්
මේ ඥානය වඩවා ගනිමින් නිවන දෙසට හිත හසුරුවනවා. මේක තමයි මේ මූලික දහම් පරයය තිබුණු මේ මූලික අදහස. ඉතින් මේ දහම් පරයය මෙහෙමත් කියනවනේ තේසම් පස්ස පරේතානං භවසෝතානුසාරිණං. මේ ලෝක සත්වයා මේ පස්ස කියන රාග දෝෂ මෝහයට ගැටි වෙලා ඉන්නේ. එක්තරා දවසක තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ගමම්ම වගේ කරන ප්‍රකාශයක් තියෙනවා උදාන වාක්‍යයක්. ඒකේ මෙහෙම සඳහන් වෙනවා. අයං ලෝකෝ සත්තා පජාතෝ පස්ස පරේතෝ රෝගං වදති යත්තතෝ ආදී වශයෙන් විස්තරයක් කරනවා. උදානයක්. මේ ලෝකයේ සත්ත්ව ප්‍රජාව සියලු මිනිසයන් දෙවියන් පස්ස පරේතෝ මේ පස්සේ කියන එකට ගැති වෙලා ඉන්නේ. ඒකට යටත් වෙලා ඉන්නේ. මේ පස්සේ රෝගයක් ඇත්තටම මේ භව රෝගය. නමුත් ලෝක සත්වයා මේ රාග සම්පස්ස, දෝෂ සම්පස්ස, මෝහ සම්පස්සය සාරයි සුබයි තමන් කියලා අරගෙන ඉන්නවා. රෝගං වදති යත්තතෝ. ලෝක සත්වයා මේක දන්නේ නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ රෝගයෙන් මිදෙන්න අපිට බෙහෙත් සපයලා තියෙන්නේ. මේකයි තථාගතයන් වහන්සේට අපි කියන්නේ භව දුකට වේදානෝ කියලා. මේ භව රෝගයෙන් මිදෙන්නට, නිරෝගී වෙන්නට උවමනා කරන මඟ අපිට කියා දෙනවා තථාගතයන් වහන්සේ. තේසම් පස්ස පරේතානම් භවසෝතානුසාරිණං. මේ භවසෝතයට වැටිලා ඉන්න ලෝක සත්වයා කුම්මග්ග පටිපන්නානං ආරා සංයෝජනක්කේ. කුම්මග්ග පටිපන්න. මේ මාර්ග දෙකක් තියෙනවා සම්මග්ග පටිපන්න, කුම්මග්ග පටිපන්න කියලා. ලෝක සත්වයා යන්නේ කුම්මග්ග පටිපන්න. ඒ කියන්නේ කුණු මාර්ගයක ඉන්නේ. කුණු කකා ඉන්නේ. සුතවත් ආයි ශ්‍රාවකයන් මෙන්න මේ කුණු මාර්ගයෙන් මිදලා සම්මග්ග ප්‍රතිපදාවට අවතීර්ණ වෙමින් ඉන්නේ. ඒ විදිහට සම්මග්ග ප්‍රතිපදාව යෙදමින් කෙලස් ප්‍රහාණය කරනවා. ඉතින් කුණු ප්‍රතිපදාවක ඉන්නවා නම් හැමතිස්සෙම කුණු ගොඩක ඉන්නවා නම් ඔහුට මේ නිවන සාක්ෂාත් කරන්නට හැකියාවක් නැති බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආරා සංයෝජනක්කේ. සංයෝජන ප්‍රහාණය කිරීමෙන් බොහෝ දුරයි ඔහු. විශේෂයෙන්ම සංයෝජන කිව්වම සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ, රූප රාග, අරූප රාග, මානුද්දච්ච, අවිජ්ජා කියන ඒවා. කෙටි කරලා ගත්තොත් රාගයෙන් බැඳි යන එක. රාග සංයෝජනය. එහෙම නැත්නම් චන්ද රාගය. මෙන්න මේ චන්ද රාගයෙන් බැඳි යන සංයෝජනයේ ප්‍රහාණය කිරීම ලේසි පහසු නෑ කියලා කියනවා. මොනවද මේ කුම්මග්ග පටිපදාව කියලා අපි ගත යුත්තේ? දැන් කුණු පටිපදාව ගත්තාම අපි ඕලාරික මට්ටමින් එදිනදා ජීවිතේ කරන කතා කරන වචන කරන ක්‍රියාවන් අපිට ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඊට වඩා ටිකක් සියුම් දෙයක් දැනගන්න ඕන. මේ ආර්ය මාර්ගයේ යන කෙනා මේ ඕලාරික මට්ටම් වලින් සෑහෙන දුරට මිදිලා ඉන්නේ. ඒ නිසා ආර්ය මාර්ගයේ යන කෙනාට මෙන්න මෙහෙම කුණු පටිපදාවක් තියෙනවා. ආර්ය මාර්ගය මෙන්න මෙහෙම කුණු පටිපදාවක් දැනගන්නට ඕන. ඒ කුණු පටිපදාවෙන් මිදෙන්නට ඕන. ඉතින් ආර්ය මාර්ගයේ යනකොටත් යම් අකුසලයන් සිද්ධ වෙනවා. මේ අකුසලයන් වලින් මිදෙමින් යන ගමනක් තමයි මේ ආර්යයන් තුල තියෙන්නේ. ආර්යයන් කියන්නේ කුණු පටිපදාවෙන් සම්පූර්ණයෙන් මිදිච්ච අය නෙමෙයි. කුණු පටිපදාවෙන් සම්පූර්ණයෙන් මිදිලා ඉන්නේ රහතන් වහන්සේලා. අසුතවත් පුදුජන මට්ටමේ පරිපූර්ණ වශයෙන් ඉන්නේ කුණු පටිපදාව. සෝතාපන්න බවට පත් වෙනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන විතරක් බෙදලා තියෙනවා. ඒක නැවත උපදින්නේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් සෝතාපන්න ඵලයේ කෙනාට කාමරාග පටිඝ කියන දේවල් යෙදෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයක කුණු පටිපදාවක යෙදලා ඉන්නවා.
ඉතින් මෙන්න මේ කුණු පටිපදාව මොකක්ද කියන එක දැනගන්නට සුතවත් ආර්ය ශ්‍රාවකයා හොඳින්. ඉතින් තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක්. චරං වා යදි වාතිත්තං නිසින්නෝ උද වාසයං යං විතක්කං විතක්කේති පාපකං ගේහ නිසිතං. යම් කිසි කෙනෙක් මේ සතර ඉරියව්වෙම යම් කිසි ඉරියව්වක යෙදලා ඉන්නකොට යං විතක්කං විතක්කේති පාපකං ගේහ නිසිතං කුම්මග්ගපටි පන්නෝසෝ මෝහනෙයේසු මුච්චිතෝ අබබ්බෝතා දිසෝ බික්කු පුට්ටුං සම්භෝධි මුත්තම කියලා කියනවා. ඉතින් තමන්ගේ ඉරියව්ව කුමක් වුණත් තමන්ගේ චිත්තසංතානයේ විතක්ක එනවනම් යම් විතක්කම් විතක්කේති පාපකං ගේහ නිසිතං ගේහ නිසිත විතක්කයන් එනවනම් විචාරයන් එනවනම් මේවට කියනවා රාග දෝෂ මෝහ නිසිත විතක්ක විචාර. මෙන්න මේ රාග දෝෂ මෝහ සිතුවිලි නම් තමන්ගේ චිත්තසංතානයේ ඇතිවන්නේ අන්නේ සිතුවිලි වලට කියනවා කුම්මග්ග පටිපන්න කෙනෙක් කියලා. මෝහ නෙය්‍යේසු මුච්චිතෝ මෝහයෙන් බැඳිලා මුච්චිත වෙලා සිහි මුලා වෙලා ඉන්නේ. අන්න ඔහුට අබබ්බෝතා දිසෝ බික්කු පුට්ටුං සම්භෝධි මුත්තමං අභව්‍යයි කියනවා මේ පූර්ණ වූ නිබ්බාණය අරහත් ඵලයේ සාක්ෂාත් කරන්න. ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා හැමතිස්සෙම තමන් ගැන හොයලා බලන්නට ඕන. තමන්ගේ චිත්තසංතානයේ පාපක විතක්ක ਵਿਚාර ඇති වෙනවාද කියලා. මේ පාපක විතක්ක ਵਿਚාර වලින් පැන නගිනවා සංකල්පනා. මෙන්න මේ සංකල්පනා කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා තරම් උඩුර දිග යන්න පුළුවන්. එතකොට මේ සංකල්පනා ඇති වෙන්නේ ඇයි? තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා. අගුත්තං චක්කුසෝ තස්මින් ඉන්ද්‍රියේසු අසංගුතං මේ චක්කුසෝත ගාන ආදී වශයෙන් තියෙන මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගත්තේ නැත්තම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයේ යෙදිලා නැත්තම් ඉන්ද්‍රිය අසංගුතනම් මක්ඛිකා අනුපතිස්සන්ති සංකප්පා රාග නිසිතා. මෙතන මක්ඛිකා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ විස්තර කරන මක්ඛිකා කියලා සාමාන්‍ය කියන්නේ මැස්සන්ට. නමුත් තථාගතයන් වහන්සේ විස්තර කරනවා මේ මක්ඛිකා කියන්නේ පාපක විතක්ක ਵਿਚාර වලට. මෙන්න මේ පාපක විතක්ක ਵਿਚාර ඇති වෙනකොට ඔහුට සංකල්පනා ඇති වෙනවා. මක්ඛිකානුපතිස්සන්ති සංකප්පා රාගනිසිත සංකල්පනා තමයි ඇතිවන්නේ. කටුවිය කතෝ බික්ඛු ආමගන්ධේ අවස්තුතෝ ආරකා හෝති නිබ්බාන විගාතස්සේව භාගවා. ඒ වගේම ඔහුට ඇති වෙන්න පුළුවන් මේ ව්‍යාපාද සිතුවිලි. ඒවට කියනවා ආමගන්ධ කියලා. මෙන්න මේ රාග, දෝෂ ආදී වශයෙන් විතක්කයන් නැති වෙලා එවැනි වූ ව්‍යාපාද සිතුවිලි ඇති වෙනකොට ආරක්කා හෝති නිබ්බාන නිබ්බාණයෙන් දුරෙන් දුරටම යනවා. ඒ නිසා බොහෝ වෙලාවට තමන් ගැන හොයලා බලද්දී තථාගතයන් වහන්සේ කියනවා ගාමේවා යදීවරඤ්ඤේ අලද්දා සමමත්තනෝ චරේති බාලෝ දුම්මේදෝ මක්ඛිකාහි බුරක්කතු. රස්සාවට යනකොට ආරණ්‍යක ඉන්නකොට ගමේ ඉන්නකොට යම් යම් දේවල් කරනකොට ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි ගමු සත ඉරියව්වෙන් ඇවිදිනකොට කඩේ පොලේ යනකොට කායික හරි කතා කරනකොට ආදී වශයෙන් සියලුම ඉරියව් ගන්න ඒ හැම අවස්ථාවකදීම බලන්නට ඕන තමන් තුළ මේ මක්ඛිකා ඒ කියන්නේ
රාග දෝෂ මෝහ කියන මැස්සෝ එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාර කියන මැස්සෝ කොච්චර ඉන්නවද කියලා. එන්න මේ මැස්සන්ව පළවා හරින්න ඕන. නාසයිත්වාන මක්කිකා. මේ මැස්සන්ව නසන්නට කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නාසයිත්වාන මක්කිකා. කොහොමද මේ මැස්සන්ව මරන්නේ? එහෙම නැත්නම් පළවා හරින්නේ? ඒකට තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා. යම් කිසි යම් කිසි විතක්කයක් පාපක විතක්කං උපදිනවා නම් කාම විතක්කං ව්‍යාපාද විතක්කං හිංසා විතක්කං ඒ උපදින විතක්කයන් නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියන தත්වය දක්වා සිත දියුණු කරගන්නට ඕන. ඉතින් මෙන්න මේ අවස්ථාව කියන්නේ මේ පහාන ප්‍රදානය. ඒ කියන්නේ තමන් ආතාපිනෝ කියන අවස්ථාව ඇති කරගන්න. ආතාපිනෝ කියන්නේ අර පෙර කියපු අපමත්තස ආතාපිනෝ. ආතාපිනෝ කියන්නේ යම් කිසි හේකින් තමන් උත්සාහයක් වීරියක් දරනවා තමන්ගේ සිතේ ඇති වුණා වූ මේ පාපක විතක්කයන් මේ පාපක සිතුවිලි ප්‍රහාණය කරගන්න. අපි බොහෝ වෙලාවට ඕපදූපයන් එහෙම කතා කරනවා. ඒ හැම අවස්ථාවකදම අපේ සිත තුළ තියෙන්නේ රාග, දෝෂ ආදී වශයෙන් ඇතිවන්නා වූ පාපක විතක්කයන්. අපි මෙන්න මේ විතක්කයන් වලට බොහෝ වෙලාවට ඉඩ සලසා දෙනවා. අපි ඒවා පිළිගන්නවා, අදිවාස කරනවා. අපි ගෙදරට අමුත් එක්ක ආපුවම මේ අමුත්තාව පිළි අරගෙන ඒ අමුත්තාට සංග්‍රහ කරනවා වගේ මේ එන සිතුවිලි වලට අපි ඉඩ දෙනවා. ඒවා බාර ගන්නවා. මෙන්න මේ බාර ගැනීමට කියනවා අදිවාසය කියලා. නමුත් ගෙදරට අමුත් එක්ක ආපුවම මේ අමුත්තා පිළිගන්නේ නැත්නම් අමුත්තා එහාල පාලි ඉන්නේ නැහැ. ගෙදරට එන්නේ නැහැ. ඒ වගේ අදිවාසය කරන්න එපා නාදිවාසය කරන්න කියලා කියනවා. මේ ගෙදරට එන්න අමුත්තට ඇතුළට එන්න ඉඳ ගන්න කියලා වතුර ටිකක් තේ ටිකක් දුන්නොත් ඒ අමුත්ත ගේ ඇතුළට ඇවිල්ලා ඒ කතා බහේ යෙදිලා ඒ බැඳිලා යනවා. යම් කිසි හේකින් දොර ගාවදීම පිළිගත්තේ නැත්නම් ඒ අමුත්තට ගෙතේ එන්න විදිහක් නැහැ. ඒ වගේ මේ විතක්ක ਵਿਚාරයන් අපිට එනවා පාපක විතක්ක ਵਿਚාරයන්. මෙන්න මේ පාපක විතක්ක ਵਿਚාරයන් වලට ඉඩ නොතබිය යුතුයි. පිළි නොගත යුතුයි. නාදි වාසේති. පිළි නොගත් වගේ නෙමෙයි. මේ ආගන්තුක උපක්ඛලේශ අර අමුත්තා දොරලාඟ හිටියාම ඒ අමුත්තා තමන් පිළිගන්නේ නැත්නම් තමන් කැමති කෙනෙක් නෙමෙයි නම් ඔහුට යන්න කියලා අපි පළවා හරිනවා. ඔබ මේ ගෙදරට එන්න එපා. මම ඔබ ගෙදරට වැද්ද ගන්නෙ නැහැ ආදී වශයෙන්. මෙන්න මේ ආකාරයෙන් නොපිළිගත්තා වගේම නාදි වාසේති ඒ ආපු පාපක විතක්කයන් පළවා හරිනටත් ඕන. ඉඩ දෙන්නේ නැහැ ඒවට. පළවා හැරියට මේ අමුත්ත වැටෙන් එහා පැත්තේ ඉන්න පුළුවන්. කොයි වෙලාවක හරි ඇතුළට එන්න පුළුවන්. මේ පළවා හරින එක දුරින්ම දුරු කරන්නට ඕන. ඈතින් ඈතනම පළවා හරින්න ඕන. නාදි වාසේති පජාති විනෝදේති දුරින්ම දුරු කරනවා. එහෙම දුරු කරලා හරිනම් ඒ අමුත්තට එන්න නොයන ආකාරයෙන් දෙයක් කරන්නම් ඒ අමුත්තව නසා දමන්නට ඕන. නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති. ඒ අවසන් කරන්නට ඕන. අන්න ඒකට තමයි කියන්නේ මක්තිකා. මේ මක්තිකා කියන මැස්සෝ එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාරයන් නාසයිත්වාන මක්තිකා. මේ මැස්සන්ව මරා දමලා දැමුවොත් නැවත මේ මැස්සට එන්න හේතුවක් නැහැ. ඒ වගේ මේ විතක්ක ਵਿਚාරයන් මරා දමන්නට ඕන. නාති වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. නැවත නූපදින ආකාරයක් ඇති කරගන්නට ඕන. ඉතින් තම තමන්ගේ සිත තමන් ගවේෂණය කරලා ඒ ආකාරයෙන් සිත පිරිසිදු කරගන්නකොට ක්‍රමානුකූලව
තමන්ගේ සිතේ මේ රාග සම්පස්ස, දෝෂ සම්පස්ස, මෝහ සම්පස්ස යන ඉඩක් නැතුව යනවා. මෙන්න මේ රාග දෝෂ මෝහ සම්පස්ස යන ඉඩක් නැතුව යනකොට මොකද වෙන්නේ? ඕ සූත තුල ඇති වෙනවා මෙහෙම අදහසක්. යෝ චරංවා යම් කිසි කෙනෙක් ඇවිදිනකොට, නිසින්නෝ ඉඳගෙන ඉන්නකොට, තිත්තංවා චරං නිසින්නෝවා සයානෝවා මේ අවස්ථාවන් වලදී විතක්කං සමයිත්වාන විතක්ක ූප සමේ රතෝ. මේ රාග දෝෂ මොහ හිතෙන් දුර වෙන්න තමන්ගේ හිත ශාන්ත ස්වභාවයකටපත් වෙනවා, ප්‍රණීත ස්වභාවයකට. වෙනද තරම් දැවිල්ලක් 1000ක් නැති ස්වභාවයක් බවටපත් වෙනවා. මෙන්න මේ දැවිල්ල නැති ස්වභාවය, 1000 නැති ස්වභාවය අත්දකින්න ඔහු සිත තුළ පැන නගිනවා මේ විතක්ක ਵਿਚාරයන් සමනය කරන්නට ඕන කරන කැමැත්තක්. විතක්කං සමයිත්වාන විතක්ක ූප සමේ රතෝ. ඔහු මේකට ඇලෙනවා. කුමකටද ඇලෙන්නේ? මේ විතක්ක ූප සමයට. ඔහු දකින්නට පටන් ගන්නවා මේ රාග දෝෂ මෝහ නිසා කොතරම්නම් මා දුක් විඳාද කියන එක. අප ආසාදෝ බහු දුක්ඛෝ බහූපායාසෝ ආදීනෝ එත්ත බිහියෝ. මේ රාග දෝෂ මෝහයන්ගේ තියෙන ආදීනවය, මේ දුක්ඛ ස්වභාවය, පෙලි හිටිය ස්වභාවය, හිතේ තිබුණු දැවිල්ල, දාහය, නොයසුම් ගතිය, නොරුස්සන ගතිය, සංතෘප්ත නෙවිච්ච ගතිය, මෙන්න මේ දේවල් ටික හොඳින් වැටහෙන්න පටන් ගන්නවා. මේවා වැටහෙන්න මේ උපදි විවේකයට, මේ නිවන් සුවයට හිත එන්න බැඳෙන්න පටන් ගන්නවා. මෙන්න මේ බැඳෙන එකට කියනවා විතක්කං සමවිත්වාන විතක්ක ූප සමේ රතෝ. හැමතිස්සෙම බලන්නේ රාග දෝෂ මෝහ වෙනුවට එක්ක දහනක් වඩා ගන්න, එහෙම නැත්නම් දහම් කරුණක් මෙනෙහි කර ඉන්න. මේ විදිහට උපදි විවේකයෙන් යුක්තව ඒ විතක්ක ਵਿਚාරණ සමතය කරනකොට අන්න ක්‍රමානුකූලව පස්සය, රාග සම්පස්ස, දෝෂ සම්පස්ස, මෝහ සම්පස්ස ක්‍රමානුකූලව ප්‍රහාණය වෙලා යනවා නිරෝධය දක්වා. මෙන්න මේ නිරෝධය දකින්න ඒ සුවය ඔහු අත්විඳිනවා. අන්න ඔහුට පුළුවන් බබ්බෝතා දිසෝ බික්ඛු පුට්ටුං සම්බෝධි මුත්තමං. ඔහුට භව්‍යයි කියනවා මෙන්න මේ සම්බෝධිය, එහෙම නැත්නම් නිබ්බාණය සාක්ෂාත් කරන්න. ඉතින් ඒ ආකාරයෙන් යම් කිසි කෙනෙක් යේච පස්සං පරිඤ්ඤාය අඤ්ඤාය උපසමේ රතු. මෙන්න මේ රාග සම්පස්ස, දෝෂ සම්පස්ස, මෝහ සම්පස්ස, මේ විතක්ක ਵਿਚාර, මේ කුණු පටිපදාව, මේ කියන ධර්මයන්ගෙන් වෙන් වෙලා පස්ස නිරෝධය ඇති වෙන්න ඒචම් පස්ස පරිඤ්ඤාය. මේ පස්සේ පිළිබඳ සමුදය නිරෝධය පිළිබඳ ඔහුගේ පරිඤ්ඤාවක්, පරිපූර්ණ ඥානයක් ඇති වෙනවා. අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති කියන. අභිඤ්ඤයං කියන්නේ දහම් මැසෙන් දැකගත්ත දේ. ඒක පරිපූර්ණ ඥානයක් දක්වා වර්ධනය වෙනවා. ඒචම් පස්ස පරිඤ්ඤාය. එහෙම වෙනකොට මේ පරිඤ්ඤය වෙන්න අඤ්ඤාය උපසමේරත. ඥානය වැඩමින් අඤ්ඤා කියලා රහත් ඵලයට, මේ නිවනට, උපසමයට රතියෙන් ඇලෙනවා. ලෝක මට්ටමේ ඒ ආස්වාද ලෝකයට පෙර ඇලි හිටිය කෙනා දැන් ඒකෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේ, කාමයන්ට තියෙන ඉච්ඡාවන් ක්‍රමානුකූලව අඩු වෙලා ප්‍රහාණ වේගෙන යනවා. විවිච්ඡේව අකුසලේහි ධම්මේ, විතක්ක ਵਿਚාර, අකුසල වූ විතක්ක ਵਿਚාර ප්‍රහාණ වෙවි යනවා. මෙන්න මෙහෙම ප්‍රහාණ වෙවි යනකොට යේච පස්සම් පරිඤ්ඤාය අඤ්ඤාය උපසමේරත. තේවේ පස්සාභිසමය. අන්නහුට පස්සය අභිසමය කරන්න,
පරිපූර්ණ ඥාණයෙන් දැනගන්න. අභිසමය කරන්නේ දහම් මැසෙන්. අභි කියන්නේ සියුම් ඥාණයෙන්. තේවේ පස්සාභිසමය නිච්ඡාතා පරිනිබ්බුතෝති. මෙච්චර කාලයක් අපි අනිච්චතාව පිළිබඳ දේවල් හොයලා හිටියා. අපි දන්නවා ලෝකයේ අනිච්ච දුක්ඛ අසාර බව. නමුත් අනිච්ච වෙනුවට නිච්ච දෙයක් හම්බෙලා තියෙනවා. නිබ්බාණය. මෙන්න මේ නිච්ච වූ සුඛ වූ අත්ත වූ සුභ වූ නිබ්බාණය සාක්ෂාත් කිරීමේ හැකියාව උඩ ලැබෙනවා. ඒ නිසා තේවේ පස්සාභි සමය. මෙන්න මේ පස්සය සම්පස්සය පරිපූර්ණ අභිඥාවෙන් තමන් පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානාති කල විට නිච්ඡාතා පරිනිබ්බුතාති කියන ස්වභාවය මේ ජීවිතයේදීම දිටු දැමියෙහි මේ ජීවිතයේම සාක්ෂාත් කළ හැකි බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට මේ පස්සය පිළිබඳ තමන් ගවේෂණය කරද්දී තමන්ට ඒක අභිඥායෙන් දැනගෙන ඒ පරිඤ්ඤය වෙන්න පුළුවන්. මේ දිත්තේව ධම්මේ අඤ්ඤා එහෙම නැත්නම් අනාගාමිතා තත්වය දක්වා සිත දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම මේක දේශනා කරේ බොහෝම මාතෘකා වශයෙන් මේ කරුණු. ඉතින් මේක ගැන තවත් වටහා ගන්න ඕන නම් පස්සායතන සූත්‍රය චන්නන්නම් පස්සායතන මේක කියවලා බලන්න. මේ පස්සායතනයේ පිළිබඳ සුදුවත් ආය ශ්‍රාවකයාට හොඳ වැටහීමක් තියෙන්න ඕන. චන්නන්නම් පස්සායතන සමුදයංච අට්ඨංගමංච අස්සාදංච ආදීනවංච නිරෝධංච පජානාති වෙන්න ඕන. මේ පස්සේ සමුදය වෙන ආකාරයත් ඒක නිරෝධ වෙන ආකාරයත්. ඒ වගේම ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? අස්සාදංච ආදීනවංච නිස්සරණංච පජානාති කියන මෙන්න මේ අවස්ථාවන් වටහා ගන්නට ඕන. ඉතින් මේ පස්සේ ගැන බොහෝ විස්තර තියෙනවා මේ කෙටියෙන් සඳහන් කරේ. තථාගතයන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ කියනවා මෙන්න මේ පස්සය මේ සම්පස්සය නිසා තමයි මේ ලෝකේ යම්කිසි දිට්ඨියක් ඇති වෙලා තියෙනවා නම් ඒ දිට්ඨියට හේතුව සාසත දිට්ඨි වේවා උච්ඡේද දිට්ඨි වේවා නොයෙකුත් ආකාරයෙන් දිට්ඨි 62ක් විස්තර කරනවා තථාගතයන් වහන්සේ. මෙන්න මේ ලෝකේ යම්කිසි දිට්ඨියක් තියෙනවා නම් සදපි පස්සපච්චයා කියලා අන්න පස්සය මූලික කරගෙන තමයි මේ සියලු ලෝකේ දිට්ඨියන් නැති වෙලා තියෙන්නේ. පස්ස නිරෝධයෙන් සියලු දිට්ඨියන්ගේ ප්‍රහාණයෙන් අඤ්ඤා ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කෙටියෙන් කියපු දහම් කාරණා ගැන යම් කිසි යෝනිසෝ මනසිකාරකයේදී ඒ ගැන විමසා බලන්න. ඒ පිළිබඳ සූත්‍ර දහම් පුළුවන් තරම් කියවන්න. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ පිළිබඳ සඳහන් වෙනවා. පස්ස මූලික කියලා සූත්‍රයක් තියෙනවා. ඒක යම් ඒ පස්සේ ගැන සඳහන් වෙනවා. පස්ස ආයතන ගැන සූත්‍ර තියෙනවා. මජ්ජේ සූත්‍රයේ තියෙනවා. ඔය ආකාර වශයෙන් විවිධ තැන්වල මේ පස්සේ පිළිබඳ දේශනා සඳහන් වෙනවා. ඉතින් ඒවා ගැන දීර්ඝ විස්තරයක් කරන්න ගියොත් මේ ඒකට අවස්ථාව නොවන නිසා මේ කෙටියෙන් සඳහන් කරේ. ඉතින් ඒ පිළිබඳ යම්කිසි තව දැනගන්න මොන හරි කාරණයක් ගැටලු සාගත තැනක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු.